හරි වැඩක්. දැන් අපිට මොකක් හරි තියෙන වැඩක්. ඒ වැඩේ පහසු කරගන්න ක්‍රමයක් හදාගන්න තමයි අපි මේ ප්‍රෝග්‍රෑමින් නැත්තම් ප්‍රෝග්‍රෑමින් ස්ක්‍රැච් මේ වගේ දේවල් අපි කතා කරන්නේ. එතකොට මේවා කතා කරන්න අපිට ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එකක් නැත්තම් මොකක් හරි අපිට මේ ප්‍රෝග්‍රෑමින් වලට GUI එකක් තියෙන එකක් හරි නැත්තම් කෝඩින් තියෙන ලැන්ග්වේජ් එකක් හරි අපිට ඕනේ. ස්ක්‍රැච් කියන්නේ අපිට කෝඩින් කියන දේ ඉගෙන ගන්න අපිට මුලින්ම ආරම්භයක් විදියට තියෙන ලැන්ග්වේජ් එකක්. මේකට අපිට ලැන්ග්වේජ් එකක් කියන්න පුළුවන් ලැන්ග්වේජ් එකක් බේස් වුණු GUI එකක්. ඒ කියන්නේ ලැන්ග්වේජ් එකකින් හදපු තවත් ලැන්ග්වේජ් එකක්. ලැන්ග්වේජ් එකක් මේක හදලා තියෙන්නේ JavaScript කියන ලැන්ග්වේජ් එක හරහා. ඒ කියන්නේ මේකේ බේස් එක වෙන්නේ JavaScript කියන ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එක. ඒ ලැන්ග්වේජ් එකෙන් අපිට ප්‍රෝග්‍රෑමින් කියන දේ ඉගෙන ගන්න හදපු දෙයක් තමයි මේ ස්ක්‍රැච් කියලා අපි කතා කරන්නේ. හරි. මුලින්ම මොකද්ද මේ ස්ක්‍රැච් කියන්නේ? ස්ක්‍රැච් කියන්නේ block based visual programming language එකක්. Scratch is a block based visual programming language and website targeted to primarily at children 8 to 16 as an educational tool for coding. Users of this site can create projects on the web using a block-like interface. Block එකක් වගේ interface එකක් use කරලා අවුරුදු 8ත් 16ත් අතර ළමයින්ට ඒ කියන්නේ ඔයාලා වගේ කට්ටියට තමයි මේක ගොඩක්ම ටාගට් කරලා තියෙන්නේ. මේක හදලා තියෙන්නේ ඔයාලා වගේ අයට ප්‍රෝග්‍රෑමින් කියන දේ. දැන් මුලින්ම ප්‍රෝග්‍රෑමින් කියන දේ ඉගෙන ගන්නකොට අපිට ප්‍රෝග්‍රෑමින් කියන්නේ ඇත්තටම අර 6 වසරේදී 7 වසරේදී ඉගෙන ගන්න ආස හිතෙන දෙයක් නෙමෙයි. අපිට ටිකක් අමාරුයි කියලා කියන්න පුළුවන්. අමාරුයි කියන්නේ අපිට ඉගෙන ගන්න ටිකක් අපහසු දෙයක්. එකපාරම ඔළුවට දාගන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ නිසා අපිට මෙන්න මේ block based programming language එකක් හදලා තියෙනවා අපිට GUI එකක් එක්ක. නැත්නම් graphical user interface එකක් එක්ක. අපිට ඇහැට පේන දේවල් එක්ක කෝඩ් එක නැතුව වචන භාවිතා කරන්නේ නැතුව අපිට ආස හිතෙන puzzles වගේ දේවල් වලින් අපිට උගන්වන්න තමයි මෙන්න මේක හදලා තියෙන්නේ. Educational tool for coding. Users of this site can create projects on the web using block-like interface. Web on the web. මේකට වෙබ්සයිට් එකක් තියෙනවා. අපිට වෙබ්සයිට් එකක් කියන්නේ මේක අපේ ෆෝන් එකේ නැත්නම් කම්පියුටර් එකේ ෆෝන් එකෙත් කරන්න පුළුවන් කම්පියුටර් එකෙත් කරන්න පුළුවන් ඒ වගේම ඔයාට ඔය දෙකෙන් ඕන එකකින් ඇප් එකක් යූස් කරලා මේක ඇප් එකක් යූස් කරලා කරන්නේ අපි ඇප් එකකින් කරන්න පුළුවන් ඊළඟට තව ක්‍රමයක් තියෙනවා මේක ඇප් එකක් යූස් කරන්න නැතුව අපිට ඔන්ලයින් එඩිටර් එකක් නැත්නම් ඔන්ලයින් GUI එකක් දෙනවා ඒගොල්ලන්ගේ සයිට් එකේ scratch.mit.edu මෙන්න මේ සයිට් එකේ තියෙනවා ඔයාලට ඔන්ලයින් එඩිටර් එකක්. දැන් ෆෝන් එකටවත් කම්පියුටර් එකටවත් මේක දාගන්න බැයි නම් මේ ඇප් එක දාගන්න විදියක් නැත්නම් අපිට ඕනම තැනක ඉඳලා ඕනම ඉන්ටර්නෙට් යන්න පුළුවන් ටූල් එකක් යූස් කරලා මෙන්න මේ තියෙන සයිට් එකට ගිහින් අපිට ඔන්ලයින් මේ තියෙන දේවල් කරන්න පුළුවන්. ඔන්ලයින් GUI එකක්. ඒකෙන් අපිට වැඩ කරන්න පුළුවන් ඔන්ලයින් ඇප් එකක් නොදා. ඒක නිසා අපි කියනවා web using on the web using a block-like interface. මෙන්න මේ block-like interface එකත් එක්ක තියෙන වෙබ්සයිට් එකක් තියෙනවා. ඒකෙන් අපිට හැම දෙයක්ම කරගන්න පුළුවන්. ඊළඟට හරි මේවා ලියා ගන්න ඕන කෙනෙක් ඉන්නවා නම් මේ ටික note down කරගන්න. මම මේක දාන්නම් ඉවර වෙලා ඔයාලගේ slide show එක දාන්නම්. එතකම් මට මේක මොනවා හරි ලියා ගන්න තියෙනවා නම් ඒ දේවල් ලියා ගන්න note down කරගන්න වගේ පොතේ. හරි ඩෙවලොප්මන්ට් එක කවුද මේක ඩෙවලොප් කරේ?
The service is developed by the MIT Media Lab, has been translated into 70 plus languages and is used in most parts of the world. Scratch is taught and used in after school centers, schools and colleges, as well as the other public knowledge institutions as of May 2021. Community statistics on the language official website show more than 79 million projects shared by over 72 million users and almost 38 million monthly website visitors. ඒ කියන්නේ මේක අපි විතරක් ලංකාවේ විතරක් පාවිච්චි කරන එකක් නෙමෙයි. මේ අපි සාමාන්‍යයෙන් දැන් ලංකාවේ විතරක් යූස් කරන එකක් නෙමෙයි. මේක රටවල් නැත්නම් ලැන්ග්වේජස් 70කට වඩා වැඩි ගානකට. මේක ඇත්තටම සිංහලෙන් නෑ. හරිද? ලැන්ග්වේජස් 70කට වඩා තිබුණට සිංහලෙන් සිංහල කියන ලැන්ග්වේජ් එක මේකට ඉන්ක්ලූඩ් වෙලා නෑ. හැබැයි මේක වර්ල්ඩ් වයිඩ් විදියට ලෝකේ පුරාම මේක තියෙන ලැන්ග්වේජ් එකක්. අපි ඒ කියන්නේ ලංකාවේ ළමයි විතරක් ඉගෙන ගන්න දෙයක් නෙමෙයි. මේක හැම තැනකම මේක ඉගෙන ගන්න ළමයි කොටසක් ඉන්නවා. And most parts in the world. Scratch is taught and used in after school centers. After school centers කියන්නේ ස්කෝල් දැන් ඔය already ස්කෝල් ඉවරලා ඉස්සර. දැන් නම් ඒ after school classes නෑ. හැබැයි ඉස්කෝලේ යන කාලේ එහෙම ඒවා තිබ්බනේ අර IT center එකේ එතකොට ඇස්ට්‍රෝ සොසයිටි එක ඊට පස්සේ එන්වයරන්මන්ටල් සොසයිටි එක ඔය වගේ සොසයිටිස් ක්ලබ්ස් ඒ වගේ දේවල් තියෙනවනේ. ඔන්න ඔය වගේ ක්ලබ්ස් එක්ක මෙන්න මේ ස්ක්‍රැච් කියන ලැන්ග්වේජ් එක විතරක් උගන්වන ක්ලබ්ස් තියෙනවලු ලංකාව මේ ලෝකේ පුරාම. Public knowledge institutions. දැන් ලංකාවේ තියෙන public knowledge institution එකක් කියන්නේ public knowledge කියන්නේ අපිට දැන් ගොඩක් වෙලාවට සහන මිලට රජයත් සම්බන්ධ වෙලා අපිට මොකක් හරි knowledge එකක් දෙන්න හදලා තියෙන තැන් ලංකාවේ එහෙම ඒවා තියෙනවා. knowledge development centers කියන්නේ නැනස ඒ වගේ කන්නේ. ඔව් එකක් තමයි නැනසල. නැනසල ඒ වගේ එකක්. ඒ වගේ සෙන්ටර්ස් ගොඩක් තියෙනවා. දැන් ලංකාවේ තියෙනවා නම් නැනසල වගේ එකක් ගන්න පුළුවන් අපිට knowledge center එකක් විදියට. ඒ වගේ වල උගන්වනවා. ඒ කියන්නේ දැන් නැනසල වගේ එකක් ගත්තාම නැනසලේ ගොඩක් වෙලාවට අපිට දෙන්නේ දැන් ඒගොල්ලන්ගේ තියෙන courses. ඒගොල්ලන්ගේ courses උනත් අපිට payment එකක් කරන්න ඕනේ. payment එකක් නොකර කරන්න බෑ. හැබැයි ඒක අර දැන් ලොකු institutions තියෙන්නේ. අපිට graduation institutions තියෙනවා. අපිට graduate වෙන්න පුළුවන්. ඒ කියන්නේ උපාධි දෙන ආයතන තියෙනවා ලංකාවේ ගොඩක්. private institutions තියෙනවා. එතකොට government ඒවා තියෙනවා. ඒ වගේ ඒවා තියෙනවා. ඊට අමතරව ඔය වගේ courses කරන තැන්. උදාහරණයක් විදිහට අපි කියන්නේ German Tech එක කියනවා. ඒ වගේ ඒවා. ඊට පස්සේ vocational training centers. ඊට පස්සේ තව එක දේවල් තියෙනවා. ඊට අමතරව තව ඔයාලා වගේ අයට knowledge එක දෙන්න තියෙනවා නැනසල වගේ ආයතන. secondary education වලට තමයි ඊට පස්සේ අර වගේ වලට යන්නේ. higher education වලට. ඊට කලින් ඔයාලා වගේ අයට O levels ඉවර වෙලා ඊට පස්සේ ඔයාලා ඉස්කෝලේ යන ගමන් courses කරන්න ඒ වගේ වලට තියෙනවා නැනසල ඔය වගේ ආයතන. දැන් ඒ වගේ ආයතන වලත් මෙන්න මේක course එකක් විදියට offer කරනවා කියලා කියනවා ලංකාවේ නෙමෙයි ලෝකේ පුරාම. එතකොට මේකේ ඉන්නවලු මේ වෙබ්සයිට් එක use කරන අය ඉන්නවලු 72 million users. 72 million users ඉන්නවා. It is 79 million projects. Scratch projects 79 million. මිලියන 79ක් විතර මේක පුරා ෂෙයා වෙනවලු අවුරුද්දකට. අවුරුද්දකට නෙමෙයි. almost 30 million monthly. මේ ඔක්කොම official website so more than million monthly. මේක month එකකට තමයි මේ statistics දීලා තියෙන්නේ. එතකොට මාසයකට මේ මිලියන 79ක් දේවල් ෂෙයා වෙනවා කියන්නේ ඔයාලා නිකන් ඔළුවට ගන්න ඔයාලා ඒ අතරින් කෙනෙක්. එතකොට ඔයාලටත් මේ දේ කරන්න පුළුවන්.
ස්ක්‍රැච් ප්‍රොජෙක්ට්ස් හදන්න පුළුවන්. ඊළඟට over 72 million users, 38 million monthly website visitors. මේ මිලියන 38ක් ඉන්නවලු මිලියන මාසෙකට මේක වෙබ්සයිට් එකට යන අය විතරක්. හරි. කවුද ෆවුන්ඩර්? මේක හොයාගත්තේ කවුද? මෙන්න මෙයා තමයි මේක හොයාගෙන තියෙන්නේ. හොයාගෙන කියන්නේ මෙයා තමයි නිකන් මේක වෙනුවෙන් වැඩ කරලා තියෙන්නේ. ස්ක්‍රැච් කියන ලැන්ග්වේජ් එක ලෝකෙට දෙන්න වැඩ කරපු කෙනෙක් තමයි මේ මිස්ටර් ස්නේක් කියන්නේ. මෙයා තමයි මේක ක්‍රියේට් කරලා තියෙන්නේ. මිස්ටර් ස්නේක්, the creator of the super simple Scratch programming language and head of the lifelong kindergarten group at the MIT Media Lab, gave a TEDx talk about the value of coding and computer literacy in early education. හරි. මෙයා ඔය TEDx කියලා එකක් තියෙනවා ආයතනයක් එක්ක ඒගොල්ලෝ නිකන් අර සම්මුඛ සාකච්ඡා අන්න ඒ වගේ එකක කියලා තියෙනවා. කතා කරලා තියෙනවා මේ කෝඩින් කම්පියුටර් ලිටරසි නැත්නම් කම්පියුටර්ස් ළමයි අතට යන එක අන්න ඒ දේවල් ගැන වැදගත්කම ඒකේ වැදගත්කම ගැන කතා කරලා තියෙනවා. කම්පියුටර්ස් ඔයාලගේ අතට යන එක ඇත්තටම ඉස්සර කියන්නේ දැන් ටික දවසකට කලින් මීට අවුරුද්දකට විතර කලින් නම් කම්පියුටර් එකක් අල්ලනවටවත් ගෙදර අය කැමති නෑනේ. මම ප්‍රශ්නයක් තිබ්බනේ නේ. කාලයක් තිස්සේ දැන් මේ කාලේදී නම් අපිට කම්පියුටර් එක අල්ලන්න නැතුව නැත්තම් ෆෝන් එකක් අල්ලන්න නැතුව ඉන්න බෑ. ඊට කලින් අවුරුද්දකට විතර කලින් ගෙදරදී වැඩියෙන්ම වෙනුම් අහන්නේ මොකටද? මීට ටික කාලයකට කලින් වැඩියෙන්ම බැනුම් අහන්නේ අපි කම්පියුටර් එක අල්ලනවට, ගේම්ස් ගහනවට, දැන් ෆිල්ම් බලනවට ඔය වගේ වලට. හැබැයි දැන් ඉතින් කොහමද අපිට කම්පියුටර් එක අල්ලන්න වෙලා තියෙනවා. ඒක හොඳ පැත්තට පාවිච්චි කරන එක ඔයාගේ වැඩක්. ඒක තමයි මේ කියන්නේ. කම්පියුටර් දැන් කෝඩින් and කම්පියුටර් ලිටරසි. කම්පියුටර් ලිටරසි කියන්නේ කම්පියුටර් එක භාවිතා කරන එකේ කම්පියුටර් දැනුම. කම්පියුටර් ගැන දැනුමක් තියෙන එකේ වාසියක් තියෙනවා. වාසියක් කියන්නේ ඔයාලට ලොකු වාසියක් තියෙනවා. හැබැයි ඒ වගේම තමයි අනිත් පැත්ත. ඒ නිසා ඔයාලා පරිස්සමෙන් ඒක පාවිච්චි කරන්න ඕනේ. දැන් නිදහස දීලා තියෙනවනේ කම්පියුටර් එක පාවිච්චි කරන්න, ෆෝන් එක පාවිච්චි කරන්න. ඒ නිදහස අයුතු විදියට පාවිච්චි කරන්නේ නැතුව ඔයාලා දැනගන්න ඕනේ මොකක් හරි දෙයක් ඒකෙන් කරන්න. කම්පියුටර් එකෙන් ඕන තරම් පාවිච්චි කරන්න හම් වෙලා තියෙන එකේ ෆිල්ම් බලන්න, ගේම්ස් ප්ලේ කරන්න විතරක් ගන්න නැතුව ෆිල්මුත් බලන්න, ගේම්ස්ුත් ප්ලේ කරන්න කමන්නේ. හැබැයි ඒක විතරක් කරන්න එපා. හරිද? ඒ දෙක කරන්න. ඒ දෙක කරා කියලා මේ කියන්නේ දවසේ මේක කරන්නේ නැතුව නිකන් ඔයාලට මොකක් හරි පොඩ්ඩක් එන්ටර්ටේන්මන්ට් එකක් ඕනේනේ. එතකොට ඒ වගේ වෙලාවට ෆිල්ම් එකක් බලන්න, ගේම් එකක් ප්ලේ කරන්න ඒකට ගමන් නැහැ. හැබැයි අර හැමතිස්සෙම ගන්න නැතුව මෙන්න මේ වගේ මොකක් හරි වැඩකට ඔයාලා යෙද වෙන්න ඕනේ. හරි. ඊළඟට මේ තියෙන්නේ ඉන්ටර්ෆේස් එක. අපේ ස්ක්‍රැච් ලැන්ග්වේජ් එක නැත්නම් ස්ක්‍රැච් කියන ලැන්ග්වේජ් එකේ අපිට ලැබෙන ස්ක්‍රැච් ඇප් එක ඇප්ලිකේෂන් එකේ අපිට ලැබෙන ඉන්ටර්ෆේස් එක තමයි මේ. මේ තියෙන ඉන්ටර්ෆේස් එක. එතකොට මේ ඉන්ටර්ෆේස් එක හැදිලා තියෙන්නේ කොටස් කිහිපයකින්. මෙතන තියෙනවා කෝඩ් කියලා කොටසක්. costumes, sounds, tutorials. ඊට පස්සේ මෙතන තියෙනවා blocks ටිකක්, puzzles වගේ ඒවා ටිකක්. මේ puzzles තියෙන්නේ මොකටද කියලා අපි කතා කරමු. මෙතන තියෙනවා පූසෙක් ඉන්නවා. මේ වගේ එකක් තමයි අපිට මුලින්ම ස්ක්‍රැච් එක ඕපන් කරව ගමන් අපිට ලැබෙන ඉන්ටර්ෆේස් එක. මේ තියෙන ස්ක්‍රැච් ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එක. මේක ඕපන් කරපු ගමන් අපිට ලැබෙන්නේ මෙන්න මේ මම ඉස්සෙල්ලා පෙන්නපු ඉන්ටර්ෆේස් එක. මේ තියෙන්නේ මෙතන තියෙනවා කෝඩ් කියලා කොටසක්. ඊට පස්සේ බ්ලොක්ස් ටිකක් තියෙනවා. මේ තියෙන්නේ මෙන්න මේ වගේ ආරම්භක ඉන්ටර්ෆේස් එකක් අපිට හම්බ වෙනවා. ඒ කියන්නේ මේක තමයි අපිට ඕපන් කරපු ගමන් ස්ක්‍රැච් ඕපන් කරපු ගමන් අපිට ලැබෙන ඉන්ටර්ෆේස් එක. හරි. මේකෙත් එක එක කොටස් තියෙනවා. අපි ස්ක්‍රිප්ට් එකක් නැත්තම් අපි කතා කරලා තියෙනවා නාට්‍යයක් ගැන. නාට්‍යයක් ගැන අපි නාට්‍ය ගැන දන්නවා.
මොකක් හරි නාට්‍යයක් කරන්න කලින් ඔයා දන්නවද ඒක කවුරු හරි කෙනෙක් ලියනවා කියලා? දැන් ඕනෑම නාට්‍යයක් ගත්තම බලන්න. දැන් මේ දවස්වල බලන නාට්‍ය මොනවද කියලා කියන්නකෝ බලන්න. මොනවද මේ දවස්වල දැන් ටීවී එකේ හරි දකින්න නාට්‍ය ටෙලිඩ්‍රාමාස් නැත්නම් ස්ටේජ් ඩ්‍රාමා නම් මේ දවස්වල බලන්න බෑ ඉතින්. කියන්නකෝ ඔයාලා ස්ටේජ් ඩ්‍රාමා බලලා තියෙන අය ඉන්නවද ස්ටේජ් ඩ්‍රාමා? වේදිකා නාට්‍ය බලපු අය ඉන්නවද? බලලා තියෙන මොනවද තියෙන්නේ? මනමේ ඉදිරිවිර සලස්වන්න. මනමේ බලලා තියෙනවා. හරි. ඔය වගේ නාට්‍ය බලලා තිනවා. හරි. දැන් අනුජ කිව්වා මනමේ ඉදිරිවිර සරච්චන්ද්‍ර මහතා කියලා. එතකොට දැන් එයා ඒ නමත් එක්ක කිව්වේ ඇයි? ඒක එතකොට දැන් ඉදිරිවිර සරච්චන්ද්‍ර කියන නම ඇයි අපිට මතක් වෙන්නේ? නාට්‍ය පිටපත ලියලා තියෙන අය නිසා. ඔන්න දෙන්න තමයි මට එන්න ඕනේ. නාට්‍ය පිටපත. මොකද්ද ඔය නාට්‍ය පිටපත කියන්නේ? ඔයාලා මොකක් හරි නාට්‍යයක් කරනවා නම් ඒක නිකම්ම දැන් ඔන්න එකපාරට කියනවා ඇසෙම්බලි එකේ නාට්‍යයක් කරන්න කියලා. දැන් උදේට හරි සිංහල ඇසෝසියේෂන් එකක් තියෙනවනේ. නැත්නම් ඉංග්‍රීසි ඇසෝසියේෂන් එක. ওই වගේ ඇසෝසියේෂන් එකක ඔයාලට නාට්‍යයක් කරන්න කියලා කියනවා. එදා උදේ ඇවිල්ලා ටීචර් කෙනෙක් කියනවා ඔයාලා නාට්‍යයක් කරන්න ඕනේ හවස තියෙන ඇසෙම්බලි එකට. හරිද? ඔන්න ඕකට නාට්‍යයක් කරන්න ඕනේ කියලා කියනවා. එතකොට ඔයාලා ඕකට නාට්‍යයක් කරද්දී හිටපු ගමන් එකපාරටම ගිහින් ඔයාලට දැන් නාට්‍යයක් කරන්න පුළුවන්ද? දැන් ක්ලාස් එකේ ඉන්නවා. ඔන්න කලින් දැන් ඔන්න දැන් 7 වෙනි පීරියඩ් එකේදී 8 වෙනි පීරියඩ් එකේ තියෙන ඇසෙම්බලි එක. හරිද? ඇසෙම්බලි එක 8 වෙනි පීරියඩ් එකේ තියෙනවා නම් 7 වෙනි පීරියඩ් එකේ කියනවා ඇවිල්ලා නාට්‍යයක් කරන්න කියලා. දැන් කියපු ගමන් නාට්‍යයක් කරන්න පුළුවන්ද? කරන්න බැරි කමක් නැහැ. කරන්න පුළුවන්. හැබැයි ඒක සාර්ථකද? අපි ඒක කරන්න කලින් මොකක් හරි ලියාගෙන ඉන්න ඕනේ නේ. දෙබස් ටිකක් තියෙන්න ඕනේ. නාට්‍යයක් වුණාම දෙබස් තියෙනවා. ඊට පස්සේ චරිත තියෙනවා. ඊට පස්සේ වේදිකා සැරසිලි තියෙනවා. මේ වගේ ගොඩක් දේවල් තියෙනවනේ. ඉතින් මේ මොනවත්ම නැතුව මෙන්න 7 වෙනි පීරියඩ් එකේ ඇවිල්ලා කියනවා මෙන්න මේ නාට්‍ය කරන්න කියලා. දැන් මොනවා අපි දැනන් හිටියත් අපිට ඔය කිව්ව ගමන් කරන්න අපි නිකම් මේ අමුතු මිනිස්සු නෙමෙයිනේ. අපිට දැන් මේ කිව්ව ගමන් නාට්‍යයක් කරන්න එහෙම පුළුවන් මිනිස්සු ඉන්නවා. හරි දැන් ඔය නළුවෝ කියන අයට ඒගොල්ලෝ උනත් පිටපතකට අනුව තමයි නාට්‍යයක් කරන්නේ. හරිද? එතකොට ඒ පිටපතට අනුව නාට්‍යයක් කරනවා නම් ඉතින් නළුවොත් එහෙමනම් අපි කොහොමද එකපාරට නාට්‍යයක් කරන්නේ නේ? හරි. ඒ වගේ තමයි මේකෙත් එකපාරට අපිට නාට්‍ය කරන්න බෑ. ස්ක්‍රැච් එකෙත් අපිට ලියන්න කොටසක් තියෙනවා. හරිද? මෙන්න මෙතන අපිට පිටපතක් ලියන්න ඕනේ. නැත්නම් අපි ඔකට ඉංග්‍රීසි වලින් කියනවා ස්ක්‍රිප්ට්. ස්ක්‍රිප්ට් එක. එතකොට මේ ස්ක්‍රිප්ට් එක අපිට ලියා ගන්න ඕනේ. මේ ස්ක්‍රිප්ට් එක ලියලා තමයි අපේ නාට්‍ය මෙතන රඟ දක්වන්නේ. මේ තියෙන ස්ටේජ් එක. හරි මේක ස්ටේජ් එක. ඊට පස්සේ මේකට පිටිපස්සේ තියෙනවා වේදිකා සැරසිලි. අපිට මේක වේදිකාවක් විදියට ගත්තම වේදිකාවේ පිටිපස්සේ මොකක් හරි තිරයක් තියෙනවනේ. ඔන්න ඒ තිරේට අපිට මේකට බෑක්ඩ්‍රොප්ස් කියලා જાතියක් තියෙනවා. ඒව දාගන්න පුළුවන්. මේ කියන නම් නිකන් දැනට ඔළුවේ තියාගෙන යන්න ඉස්සරහට ඇති මේවා හම්බෙනවා. මේ කියන බෑක්ඩ්‍රොප්ස් අපිට දාගන්න පුළුවන් වේදිකා සැරසිලි වශයෙන්. ඊළඟට ඔය නාට්‍යයේ දැන් හැමදේම අපිට මෙතන ස්ක්‍රිප්ට් එකේ ලියන්න බෑ. ඒකලා තියෙනවානේ නාට්‍ය කරන නාට්‍ය දැකලා තියෙනවනේ. මොනවද මේ කියන්නේ? නාට්‍ය කරන නාට්‍ය කියන්නේ මොනවද? මොනවද මේ මම කියන්නේ නාට්‍ය කරන නාට්‍ය කියලා. දැන් නාට්‍ය රංගපාන ඒවා
ඒ වගේ අවස්ථා රංගපෑමක් විදියට තියෙන ඒවා තියෙනවනේ නේ. කැමරාවක් අරගෙන තව නළු නිළියෝ කීප දෙනෙක් ඉස්සරහා තියාගෙන ඊට පස්සේ ඒවා රංගපාලා පෙන්නන නාට්‍ය තියෙනවනේ. එතකොට නැත්තම් ඔයාලට නාට්‍ය කරන ඒවා දැකලා තියෙනවනේ ඕන තරම් ටීවී එකේ තියෙනවා, YouTube එකේ තියෙනවා. ඒවා දැකලා තියෙනවනේ. ඒවා බලද්දි කැමරා තියෙනවා. එතකොට එක එක උපකරණ තියෙනවනේ. ඔය වගේ උපකරණ ටිකක් තියෙනවා මෙන්න මේ පහළ. හරිද? මේ වගේ ඒ නාට්‍යයකට ඕන කරන දේවල් ටික. ඒ නාට්‍යයට ඕන කරන දේවල් ටික මෙතන ලියලා ඊට පස්සේ ඒක රඟපාන අවස්ථාවේ තව දේවල් ටිකක් ඕන වෙනවනේ. ඔන්න ඔය ටික තියෙනවා මෙන්න මෙතන. ස්ටේජ් එකයි බෑක්ඩ්‍රොප් එකයි ඊට පස්සේ මෙතන තියෙනවා ඔය ටියුල් ටික. බලමු ඔය ටියුල් මොනවද කියලා. මේ තියෙන්නේ ස්ප්‍රයිට් කියලා එකක් ඉන්නවා. එක්කෙනෙක් ඉන්නවා. ඊට පස්සේ x කියලා එකක් තියෙනවා, y කියලා එකක් තියෙනවා. xy ගැන දන්නවා. xy කියන්නේ මොනවද කියලා අපි ඉස්සරහට කතා කරමු. ඊළඟට මෙයාට සයිස් එකක්. මේ ඉන්න කෙනාට කොච්චර සයිස් එකක් තියෙනවද? දැන් අපිට නළුවෙක් නිළියෙක් නම් සයිස් එක ලොකු කරන්න බෑ එකපාරට. අපිට හිතපු ගමන් දැන් නළු නිළියෝ ඉන්නවා. නළු නිළියන්ගේ සයිස් එක වෙනස් කරන්න බෑනේ අපිට නේ. මේ මෙන්න මේ බත් පිඟාන දෙන්න කාලා ඉවරලා එන්න කියලා සයිස් එක ලොකු කරලා නළු නිළියෝ වෙනස් කරන්න බෑ. හැබැයි මේවා වෙනස් කරන්න පුළුවන්. මෙයාලා නළු නිළියෝ නෙමෙයිනේ. ඉතින් මෙයාලව අපිට ඕන වෙලාවට ඕන විදියට වෙනස් කරගන්න පුළුවන්. ඒ නිසා අපිට මේකට ඒ ටූල් ටික මෙන්න මෙතනින් අපිට බලා ගන්න පුළුවන්. ඕන වෙලාවට ගෙන්නන්න, ඕන වෙලාවට නවත්තන්න. ස්ටේජ් එකක නම් අපිට ඕන වෙලාවට ගෙන්නන්න ඕන නම් එයාට කතා කරන්න වෙනවා, නැත්නම් ඊළඟට ඉන්නේ එයා කියලා එයාට දැනුම් දෙන්න වෙනවා. හරි. මේ විදියට එයාලව හයිඩ් කරන්න, ගෙන්නන්න මේ දෙක කරන්න මෙතනින් පුළුවන්. ඊළඟට මෙතනක් තියෙනවා ඒ වලට වෙනම කොටස්. ඒක ගැන අපි කතා කරමු. සයිස් එක වෙනස් කරන ඒවා මෙතනින් කරන්න පුළුවන්. ඊට පස්සේ ඩිරෙක්ෂන් එක, මෙයා ඉන්න පැත්ත. දැන් මෙයා කොයි පැත්තටද ඉන්නේ කියලා මේව අපිට වෙනස් කරගන්න පුළුවන්. එයාව හරවන්න ඕන නම් ඒවා මේ දේවල් මෙතන හැම දෙයක්ම තියෙනවා. හරි. මේ විදිහට තියලා ඊළඟට අපි යන් ස්ටේජ් එක. ස්ටේජ් එක ගැන අපි කතා කරා. ස්ටේජ් එක කියන්නේ මොකක්ද කියලා මම කිව්වා. ස්ටේජ් එක කියන්නේ දැන් නාට්‍යයක් කරනකොට ස්ටේජ් එක මොකක්ද කියලා කියන්න මට. දැන් අපි කතා කරපු දේවල් වලට අනුව දැන් නාට්‍යයක් කරනකොට පිටපතක් තියෙනවා කිව්වා. ඊට පස්සේ ස්ටේජ් එකේ සැරසිලි තියෙනවා කිව්වා. හරි. දැන් ඔක්කොම තියෙන ස්ටේජ් එකක් තියෙන්න ඕනනේ. ස්ටේජ් එක කියන්නේ මොකක්ද කියලා කියන්නකො මට. කවුරු හරි මට කියන්නේ ස්ටේජ් එක කියන්නේ මොකක්ද කියලා? වේදිකාව මොකටද තියෙන්නේ? නාට්‍ය පෙන්වන්න. අපි රඟපාන්නේ වේදිකාවේනේ. ස්ටේජ් එක උඩනේ අපි රඟපාන්නේ. ස්ටේජ් එක උඩ රඟපාන්නේ ඇයි? ඒ කියන්නේ ස්ටේජ් එකේ රඟපාන්නේ දැන් අපිට හැමතිස්සෙම අපි ස්ටේජ් එකට නැගලා රඟපාන්නේ නැහනේ. ඔන්න දැන් අපිට කලින් මාසයකට විතර කලින් කියන නාට්‍යයක් තියෙනවා. මේක රිහර්සල් කරන්න කියනවා. මේක පුරුදු වෙන්න කියනවා. මේ නාට්‍ය හදාගන්න කියනවා. මේ නාට්‍ය හදාගන්න කියන හැමදාම ගිහින් අපි අර මේනෝල් එකේ ස්ටේජ් එක උඩට නැගලා අපි නාට්‍ය පුරුදු වෙන්නේ නැහැ නේද? පුරුදු වෙනවද එහෙම? දැන් ඔන්න ප්‍රින්ස් මොකක් හරි කතාවක් තියෙනවා. එතකොට නැත්තම් මොනවා හරි රැස්වීමක් තියෙනවා. ඔය වගේ වෙලාවට අපි ඩක් ගාලා ගිහින් ප්‍රින්සිපල් සර්ට පැත්තකට වෙලා ඉන්න කියලා මේ අපිට නාට්‍යයක් තියෙනවා රඟපාන්න කියලා අපි ඒ වෙලාවේ ඒක රඟපාන්න යන්නේ නැහැ නේ. අපිට අන්තිමට මේක රඟපාන්න ඕනේ තැන තමයි ස්ටේජ් එක කියන්නේ. ඉතින් මේකෙත් ඒ වගේම ඒ නාට්‍යයේ රඟපාන්න ඕනේ තැන වගේම මේකේ තියෙනවා රඟපාන්න තැන. ඒකට අපි කියනවා ස්ටේජ් එක කියලා. මේකේ තියෙන එකම වෙනස තමයි අපිට රඟපාන්න තැනකුයි දැන් ඔය නාට්‍යයක අපිට රඟපාන්න තැනක් වෙනමයි රිහර්සල් කරන්න වෙනම තැනකුයි තිබ්බට මේක එහෙම දෙකක් නැහැ. හරිද? රිහර්සල් කරන්නත් අපිට ස්ටේජ් එකම යූස් කරන්න පුළුවන්. රිහර්ස් කරන්න ස්ටේජ් එකම අපි ගන්නවා. එතකොට ඇත්ත නාට්‍යයකින් ඔන්න ඕක විතරයි වෙනස් වෙන්නේ. එතකොට අපිට ස්ටේජ් එක අන්තිමට ස්ටේජ් එක වෙනස් කරන්න පුළුවන්.
ස්ටේජ් එක තියෙන ප්‍රමාණය. එතකොට මේක වෙනස් කරලා අපිට කන්ට්‍රෝල්ස් ටික වෙනම ගන්න පුළුවන්. ඒක ගැන කලින් ඔයාලා දන්නවා. අපි ඉස්සරහට කතා කරමු මොකද්ද ඔය ස්ටේජ් එක වෙනස් කරනවා කියන්නේ කියලා. අපිට ස්ටේජ් එක සාමාන්‍ය ස්ක්‍රීන් එකෙන් මේ පැත්තක තියෙන පොඩි ස්ටේජ් එක අපිට ලොකු කොටසකට ගන්න පුළුවන්. ඒකට තමයි අපි ස්ටේජ් එක පස්සේ ඒ කියන්නේ නාට්‍ය රඟ දක්වන වෙලාවට නැත්නම් අපේ ප්‍රෝග්‍රෑම් එක රඟපාන වෙලාවට ප්‍රෝග්‍රෑම් එක පෙන්නන වෙලාවට ඒක වෙනස් කරගන්නේ. All sprites have particular position on the stage. However, no sprite can move behind the stage. The stage is always at the back layer. Stage එකේ ඒ කියන්නේ මෙයාලට ස්ටේජ් එකෙන් එළියට යන්න බෑ. මේ ස්ටේජ් එකෙන් පිටිපස්සට ස්ටේජ් එකෙන් එළියට අර දැන් අපිට ඇත්ත නාට්‍යයක ඒ වැඩේ කරන්න පුළුවන්. ඕන වෙලාවක අපිට ස්ටේජ් එකෙන් එළියට යන්න පුළුවන්. හැබැයි නාට්‍ය කරන වෙලාවේ නෙමෙයි. නාට්‍ය නවත්තලා මොකක් කර අපිට නිකන් තියෙන වෙලාවට අපිට ස්ටේජ් එකෙන් එළියට යන්න ස්ටේජ් එක ඇතුළට යන්න ඒවා කරන්න පුළුවන්. රිහර්සල් කරන වෙලාවටත් එහෙමයි. එතකොට ඒ වැඩේ කරන්න පුළුවන් වුණාට මේකේ ඒ වැඩේ කරන්න බෑ. ස්ටේජ් එක තියෙනවා. ඒක අපිට හැමතිස්සෙම ඕන වෙලාවට එහෙට මෙහෙට ගන්න බෑ. හරි. Move behind the stage. The stage is always at the back layer. Back layer එකේ තියෙන. හරි. මේ තියෙන ස්ටේජ් එක. මේක ස්ටේජ් එක කියන එක මතක තියාගන්න. මෙතන ස්ටේජ් එකේ මේ කවුද ඉන්නේ? ස්ටේජ් එකේ කවුරු හරි ඉන්නවා. අපිට සාමාන්‍ය ස්ප්‍රයිට් සාමාන්‍ය ස්ටේජ් එක කවුද ඉන්නේ? ඇක්ටර්ස් කැරක්ටර්ස්. ඒ කියන්නේ අපිට චරිත ටික තින්නේ ස්ටේජ් එක උඩ. හරි. මේ දවස්වල ඔය කතාවක් තියෙන්නේ අර නාටකම්කාරයෝ බලනවා. බලන්න ඇතිනේ. ඔව් බලන්න ඉන්නවනේ. නෑ සර්. හරි. ඒක බලන්න ඒගොල්ලෝ අර ළඟදී නාට්‍යයක් කරානේ. ඒ නාට්‍යයේ රඟපෑවේ ස්ටේජ් එක උඩනේ. ඒක උඩ හිටියේ චරිතනේ නේද? ඒ චරිත ටික තමයි මෙන්න මේ ඉන්නේ. නාටකම්කාරයෝ ගත්තේ ඒකත් නාට්‍යයක්. ඒ කියන්නේ නාටකම්කාරයෝ ඉතින් නාටකමක් කියන්නේ නාට්‍යයක් වගේ නාට්‍යයක්ම තමයි. එතකොට ඒ වගේ ඒවල අපිට දැන් ඒවල ඉන්නේ කැරක්ටර්ස් චරිත. මේකේ අපේ කැරක්ටර් එකට වෙනම නමක් කියනවා. මෙයාට අපි කියනවා ස්ප්‍රයිට් කියලා. අපි නිකන් නම් ස්ප්‍රයිට් කියන්නේ මොනවලද? දැන් අපි සාමාන්‍ය ජීවිතේ සාමාන්‍ය ජීවිතේ ස්ප්‍රයිට් කියන්නේ බීමක් නේ. ස්ප්‍රයිට් අර තියෙන්නේ අර මේ ඇඩ් එකම අන්න ඒවල ස්ප්‍රයිට් කියන්නේ බීමක්. හැබැයි අපිට මේකෙදි ස්ප්‍රයිට් කියලා කෙනෙක් ඉන්නවා. එයාට අපි කියනවා කැරක්ටර් එකක්. ඒ කියන්නේ මේ කැරක්ටර් එකට තමයි අපි ස්ප්‍රයිට් කියන නම පාවිච්චි කරන්නේ ස්ක්‍රැච් වලදී. Excuse me. හවුද? Right, Angel කියන එකට ස්ප්‍රයිට් කියනවා නේද? මොකද උදේ? Elf Angel වගේ. ඒ කියන්නේ fantasy characters වලට ඔව්. ස්ප්‍රයිට් කියනවා නේද? හරි. ඒකට තමයි ඒ කියන්නේ fantasy characters දැන් මේකේ ඉන්නේ ඔක්කොම ඒ තේරුමත් එක්ක තමයි ඔක අරන් තියෙන්නේ. දැන් characters ලට දැන් මේකේ characters ලට sprites කියන්න හේතුව තමයි ඔන්න ඔක. fantasy characters ලට අපි sprite කියලා කියන නිසා තමයි මේක ගන්නෙ. මේ නම අරන් තියෙන්නේ. නැත්නම් මේක පදනමක් නැතුවම ආපු නමක් නෙමෙයි. characters ලා ඒ වගේ characters ලට අපි කියන නිසා මේ නම අරන් තියෙනවා. මේ වගේ අය ගොඩක් ඉන්නවා අපේ scratch program එක ඇතුලේ. හරි ඊළඟට මේ ඉන්නේ scratch sprites are images can create and program in the scratch interface. So such sprites can take the form of shapes and characters, animals and more. Scratch
ප්‍රෝග්‍රෑම් ලැන්ග්වේජ් එකට ගියාම අපි මෙතෙන්ට ගියාට පස්සේ මේකේ ඉන්නවා මෙන්න මේ වගේ කැරක්ටර්ස් ගොඩක්. හරි දැම්ම බලන ඒ කියන්නේ මේක කරලම නැති අය මේ ටික බලන්න. ස්ක්‍රැච් characters sprites ලා ඉන්නවා මෙන්න මෙතන. choose a sprite කියලා කොටසක් තියෙනවා මෙන්න මෙතන ඉන්නවා scratch characters ලා ගොඩක්. එන sprites ලා ගොඩක් ඉන්නවා. මේ අයව අපිට එක එක විදියට ගන්න පුළුවන්. එක එක කෙනාව ගන්න පුළුවන්. මෙයාලගෙන් කැමති කෙනෙක් ඔයාලට තෝරගන්න පුළුවන් මෙතන ස්ප්‍රයිට් එක විදියට. හරි ඉස්සරහට මම කියලා දෙන්නම් මේවා මෙයාලව වෙනස් කරගන්නේ කොහොමද? මෙයාලා වැඩ කරන්නේ කොහොමද? ඒ ගැන අපි කතා කරමු. මේ ඉන්නේ ස්ප්‍රයිට්ස්ලා. මෙතනින් ඕනනම් ඔව්. ඒක රිවිෂන් සෙෂන් එකෙන් සේරම කවර් කරනවද නැත්නම්? ඔව් පුතේ. ඒ කියන්නේ රිවිෂන්ස් දැන් මේකයි ප්‍රශ්නේ. මේ දවස්වල දැන් මේක මෙච්චර කල් ගියත් මේකයි. වෙලාව පොඩ්ඩක් අඩුයි. ඒ නිසා අපි බලමු try කරමු පුළුවන් තරම් කවර් කරගන්න. හරි. ඒකම රිවිෂන් සදස් කීයක් තියෙනවද? ගොඩක් වෙලාවට අද මම try කරනවා උපරිම මේක ඉවර කරන්න. ඔයාලට දැන් කවර් වෙච්ච නැති අයට තමයි ගොඩක් මම ටාගට් කරේ. දැන් ඉතින් ඒකත් ප්‍රශ්නයක්. දැන් අද ඇවිල්ලා ඉන්න අය ගොඩක් අය ඉන්නේ අපිට කලින් මේකට සම්බන්ධ වෙලා ඉන්න අයනේ. දැන් අනිත් අය අදත් නැහැ. එතකොට ඉතින් ඒකට ඉතින් මට කරන්න දෙයක්වත් නැහැ එතකොට. හරි. බලමු ඉතින්. මේකේ ස්ප්‍රයිට්ස්ලා ඉන්නවා. ඒ ස්ප්‍රයිට්ස්ලා ඕන තරම් අපිට ගන්න පුළුවන් එක එක අවස්ථාවලදී. කියන්නේ කාටුන් එකක් හදනකොට නැත්නම් මොකක් හරි ගේම් එකක් හදනකොට එක එක අවස්ථාවලදී අපිට ස්ප්‍රයිට්ස්ලා ගන්න පුළුවන්. හරි ඊළඟට backdrop. මේකෙදි backdrop එකක් කියන්නේ මතකද මං කිව්වා වේදිකා සැරසිලි ගැන. මම කිව්වා අපිට තියෙනවා කියලා වේදිකා සැරසිලි. එහෙම නැත්නම් හිතන්නකෝ දැන් නාට්‍යයක් කරන්න යනවා කියලා. ඔයාලා නාට්‍ය කරලා තියෙනවා. දැන් ගොඩක් අය ඇති නාට්‍යවල රඟපාලා තියෙන අය. හරිද මම කියන්නේ මේ ටෙලිඩ්‍රාමාස් නෙමෙයි ස්කෝලේ තියෙන ඇසෙම්බලි වල නාට්‍ය වල රඟපාපු අය ඉන්නවනේ මෙතනනේ. ඉන්නවද නැද්ද? ඉන්නවා සර්. ඔව් ස්කෝලේ නාට්‍ය වලට රඟපාලා තියෙනවනේ අපි. එතකොට ওই නාට්‍ය රඟපාන්න කලින් දැන් අපි ඇසෙම්බලි එකේ නාට්‍යයක් රඟපානවා නම් ඒකට මහා ලොකු සැරසිලි කරන්න යන්නේ නැහැ. හැබැයි ඔයාලගේ ඩේ එකක් නැත්නම් මොකක් හරි ඉවෙන්ට් එකක් දවසට ඔයාලා නාට්‍යයක් රඟපානවා නම් ඒකට ඔයාලා බෑග්ග්‍රවුන්ඩ් එක නැත්නම් ස්ටේජ් එක වෙනම හදනව නේද? දැන් පන්ති කාමරයක දැන් ඔයා හිතන්නකෝ ඔයාලට තියෙනවා පන්ති කාමරයක දෙයක් රඟපාන්න. මොකක් හරි පන්ති කාමරයක කරන දෙයක් රඟපාන්න ඔයාලට තියෙනවා. එතකොට ඒ වගේ අවස්ථාවල් වල ඔයා පන්ති කාමරයක් රඟපානවා නම් පන්ති කාමරයක් අපි ස්ටේජ් එක ඇතුලේ හදන්න ඕනනේ. ඉතින් ස්ටේජ් එක ඒ විදිහට හදාගන්න එකට අපි කියනවා වේදිකා සැරසිලි කරනවා කියලා. ඒ වගේම ස්ක්‍රැච් එකේදී අපිට ඒ තියෙන බෑග්ග්‍රවුන්ඩ් එක අපිට අපේ තියෙන කාටුන් එක, ගේම් එක ඔය වගේ දෙයකට අපිට ගැළපෙන බෑග්ග්‍රවුන්ඩ් එකක් තියෙන්න ඕනේ. පිටිපස්සට ඒ කියන්නේ බෑග්ග්‍රවුන්ඩ් එකක් නැත්තම් අපේ වේදිකාව සැරසිල්ලක් නැත්තම් ඒක හරියන්නේ නැහැ. හරිද? අපිට ඒක ලස්සනට කරන්න ඕන අපිට වේදිකා සැරසිල්ලක් ඕනේ. ඒ නිසා ඒ වලට අපිට තියෙනවා බෑක්ඩ්‍රොප්ස්. බෑක්ඩ්‍රොප් එකක් කියන්නේ ඉමේජ් එකක් නැත්නම් රූපයක්. මේ ඉමේජ් එක ගන්නෙ අපේ වේදිකාව සරසන්න. නැත්නම් ස්ටේජ් එකේ පිටිපස්ස ස්ටේජ් එකේ බෑග්ග්‍රවුන්ඩ් එක සරසන්න අපි ගන්නවා මේ බෑක්ඩ්‍රොප්ස්. හරි.
බලමු ඔය බෑක්ඩ්‍රොප්ස් ගන්න කොහොමද කියලා. මෙතනම තියෙනවා ස්ප්‍රයිට්ස් ගත්ත තැන එහා පැත්තේ තියෙනවා. ඒකට දකුණු පැත්තෙන් තියෙනවා choose a backdrop කියලා කොටසක්. මෙන්න මේකෙන් අපිට පුළුවන් backdrop එකක් නැත්නම් background එකක් select කරගන්න. ඔයාට ඕන කරන background එක. මේ background එක මට විනාඩියක් දෙන්න. hello hello කවුද කියනොත් ඒක මේ ප්‍රශ්නයක් අයින් කරන්න බෑ.